දරුවනේ සුබ සැන්දෑවක් දුලපතලට මා වැහෙනවද? සුබ සන්ධ්‍යාවක් සර්. සුබ ඇහෙනවා. සැන්දෑවක්. පුතේ අද අපි 2018 වයිම පළාත් ප්‍රශ්න පත්‍රය ඔයගලන්ට ලැබිලා ඇති නේද පැවරුනේ? කතා කරන්න මේ ප්‍රශ්න පත්‍රේ පුතාලා කරලාද තියෙන්නේ? චිරත් නෑනේ සර්. මේක හම්බුණා නේද පැවරුනේ? හා? ඕක මොන පාඩමෙන්ද? පැවරුමේද? හා? අලුතෙන් දුන්නේ එකක් තියන්නේ. මේක පෙබරවාරි පැවරුමේ හම්බුනේ. මේක පෙබරවාරි පැවරුමේ ඔයගොල්ලන්ගේ පැවරුමේ තිබුණ නැද්ද? කො කතා කරන්න පුතාලා නැද්ද? කියනවා සර්. නෑ සර්. සර් කළා. මේක අපි කරා? ඈ? නෑ සර් මම කරා. මම. නෑ සර් 2019 එකක් තියෙන්නේ. 2019 වයිම පළාත් එකද? ඔව් සර්. හරි. ඊළඟට එක මොකද්ද පුතේ ඒකේ දාලා තියෙන්නේ? ඒක දාලා තියෙන සර් වයම් පළාත් 2019 7 ශ්‍රේණිය third term. දැන් තව පේපර් එකක් තියෙනවනේ. අපි දැන් මේ වෙනකොට පේපර්ස් කීයක් කරාද කියන්නකෝ මට. දැන් පුතාලගේ වාර විභාගයේ දැන් වාර විභාගයට අපි මේ වෙනකොට පේපර්ස් කීයක් කරාද කියන්නකෝ. ඔයගොල්ලෝ සම්බන්ධ වුණානේ දිගටම. ඒ කරපු ඒවායි ගොනුවක් නැද්ද ඔයගොල්ලෝ ළඟ? කියන්නේ පුතා? සර්. ඔව්. සර් මම ඒක බැලුවා නෑනේ. ජනවාරි එකත් බැලුවා පෙබරවාරි එකත් බැලුවා. පෙබරවාරි එකේ මොකද්ද තියෙන්නේ 2019 පේපර් එකද? 2019 2019 වයම පළාත් එකයි සර් මේ මධ්‍යම පළාත් එකයි. හරි. දැන් මේ දෙක ඕගොල්ලෝ කරලාද තියෙන්නේ? ඒ දෙක කරලාද තියෙන්නේ? ඔව් සර්. ඔව් සර්. හරි. ඔන්න සූදානම් කරගන්න. දැන් අපි ඒකේ අද අපි සම්පූර්ණයෙන්ම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නේ. මොකද ඕගොල්ලන්ගේ වාර විභාගයේ දැන් ආරම්භ වෙන්න ආසන්නයි නේද? 21 වෙනිදානේ. ඒ හින්දා අපි අද 7 පන්තියේ පුනරීක්ෂණයක් තමයි වෙන්නේ. එතකොට පුතාලා ඒ කරපු පේපර්ස් ඔක්කොම සූදානම් කරගන්න. එතකොට පළවෙනිම අපි සාකච්ඡා කරන්නේ එතකොට 2019 බස්නාහි වයිම පළාත් ප්‍රශ්න පත්‍රනේ 2019 එකනේ. සර්. ඔව් කියන්න. සර් කරන්ට් යනවා නේද? නෑ අද අපි මෙහි කරන්ට් යන්නේ නෑ. සර් අපිට යනවා. ඔව්. එතකොට රෙකෝඩින් එක බලන්න වෙයි පුතේ. අපේ දැන් ගිහිල්ලාද පොඩ්ඩකට ඉස්සෙල්ලා තමයි ආවේ. විනාඩියක් දෙන්න මම ප්‍රශ්න පත්‍රෙ මෙතට ගන්නකම්. දෙදස් 19 බස්නා වයිම පළාත් පේපර් එකනේ. මෙහෙට කරනවා සර්.
දම්සද්ද? ඔව් සර්. ඇයි ගොරවන්නේ? ගොරවන්නේ නැතුව ඉන්නේ. වහිනවා කියලා කිව්වා. වහයි පුතේ ඉතින් සබහා ධර්මයේ කටයුතු වෙන්න එපා දෙයියනේ. ඔව් සර් ඈ? හිතට ගියා. සබහා ධර්මයේ දේවල් වෙන්න ඕන නැත්නම් වැස්ස ආවේ නැත්නම් එහෙම අපිට මේ දවස්වල වැස්ස කියන්නේ හරි වටිනවනේ. සර් excuse me සර් දන්නවද අපේ ටෙස්ට් එක තියෙන කවදාද කියලා සර්? ටයිම් ටේබල් එක දන්නේ නැද්ද? නෑ සර්. ආ මන් 21 දන්නේ. වෙනි සතිය කියන්නේ සර් ලබන සතිය නෙවෙයි ඊට පස්සේ සතිය තියෙන සර් අපිට නම්. ඔව් ඔව් 21 තමයි. මම ටයිම් ටේබල් එක දාන්නම්. thank you sir. ඔව්. සූදානම් වෙන්න පුතේ. දැන් අපි කරපු ඒවා මේ දැන් අපි දැන් අටේ ශ්‍රේණියේ පාඩනුත් ආවරණය කරගන්න ගමන් හතේ පන්තියේ දේවල් දැන් ඔය ආවරණය කරගෙනනේ ගියේ. ඒ හින්දා දැන් ඔයගොල්ලෝ හොඳට සූදානම් වෙන්න ඕන. දැන් ඒ හින්දා තමයි මම මේ දවස් දෙකම දැන් ඔයගොල්ලෝ ෆිසිකල් ක්ලාස් උත් පටන් ගන්නවා. මේ පුතාලා ආවේ ඉරිදා නේද? ඔව් සර් ඉරිදා 4:06. ඔව් සර් ඉරිදා 4:06. ඉරිදා 4:06. මේ සතියේ ඉරිදා 4:06 පන්ති තියෙනවා. තේරුණා? ඒ කිව්වසේ මේ එන ඉරිදා? ඔව් ඔව් ඔව්. ඊට අමතරව තමයි මම මේ වැඩිපුරත් එක තමයි අද ඔන්ලයින් පන්ති සම්බන්ධ වෙන දරුවන්ට දැන් ඔන්ලයින් එදාට එන්න බැරි අයටත් එක්කම තමයි අද මේ පන්ති කරන්නේ. ඒ හින්දා මේ සම්බන්ධ වෙන්න දාටත් මේකමද සර් කරන්නේ? නෑ නෑ එදාට අපි වෙන පේපර් එකක් කරන්නේ. එදාට පන්ති කාමරේ පේපර් එකක් දීලා කරලා ඒක සාකච්ඡා කරනවා. සර් excuse me sir. සර් මොනවද සර්? ඈ? ඔව්. සර් මොනවද සර් කරේ මම දැනුයි ආවේ. හරි අපි සූදානම් කරගන්න පුතේ පෙබරවාරි ටියුට් එකේ 2019 වයිවා පළාත් පේපර් එකේ උත්තර ටික සූදානම් කරගන්න. හරි? දැන් මම ඒක සාකච්ඡා කරන්න හදන්නේ. සර්. ඔව්. සර් මේ එන 13ද? 13 කියන්නේ මේ හෙට නෙවෙයි අනිද්දා ඉරිදා. ආ සර්. එන්න ඕනේ නේද? ඔව් ඉතින්. ඔන්ලයින් නෙවෙයිනේ? දැන් මේ ඔන්ලයින් යන්නේ. ෆිසිකල් ක්ලාස් එකේ ලැබෙන ඉරිද්ද පටන් ගන්නවා. සිංහල තෙරියම ඔන්න එහෙනම් පේපර් එක. කියන්නේ සර් 13 වෙනිදා නේද? ඔව් ඔව් පුතේ ඔව්. සර් කීයටද සර්? මම දැන් ටයිම් ටේබල් එක දානවා වෙනද වෙලාව තමයි ඔයගොල්ලන්ගේ පස්වරු 4:06. හරි සර්. සර් එතකොට සර් ෆිසිකල් පන්ති පටන් ගත්තම ඔන්ලයින් පන්ති කරගෙන නවත්තනවද? ඝන පූර්ණයේ අනුව තමයි. ඔන්ලයින් පන්තිය අවශ්‍යතාවය කොච්චරද ඒ අනුව මගේ කාලය කොහොමද ඒකට වැය කරන්නේ ඒ අනුව සියල්ල තීරණය වෙන්නේ පුතේ. දැනට කරගෙන යනවා. ඕගොල්ලන් අතර මම කරන්නේ හරි? ඉදිරි තත්ත්වයන් එක්ක හරි. අපි ඔන්න එනම් පේපර් එකට යමු. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නේද? ඔව් සර්. හරි. ඔන්න පුතේ ප්‍රශ්නාංක 1 දී ඇති රූපේ සමමිතික අක්ෂ සියල්ල ඇඳ දක්වන්න. ඔබ දන්නවා හතේ පළවෙනි පාඩම පුතාලට සමමිතික ද්විපාර්ශ්වික සමමිතික තල රූප ගැන තමයි අධ්‍යයනය කරේ. එතකොට මේකේ සමමිතික අක්ෂ සියල්ල අඳින්නලු. එතකොට පුතා මේකේ එන්නේ කොහොමද මේ විදියටනේ මෙතනින් එනවා සම්මිතික අක්ෂයක් මෙතනින් එනවා සමමිතික අක්ෂයක් මෙතනින් එනවා සමමිතික අක්ෂයක්. එතකොට සම්මිතික අක්ෂ සියල්ල ඇඳ දක්වන්නලු. එතකොට පුතේ ඔබ බලන්න මේ සම්මිතික අක්ෂ ටික ඇඳලා තියෙනවද කියලා. ලකුණු 2යි. ප්‍රශ්නාංක 2ට චිරත් උත්තර දෙන්න බලන්න එහෙනම්. ඉක්මනට. චිරත් පුතා 135 අගය අයත් වෙන කෝණ වර්ගයේ සේක මහා කෝණයක්. ඔව්
මහා කෝණයකි. මහා කෝණයකි. ඒක කොහොමද තීරණය කරේ මහා කෝණයක් කියලා? අංශක 90ට වැඩි කෝණ. අංශක 90ට වැඩි කෝණ නම් අංශක 235ත් මහා කෝණයක්ද? මහා කෝණ වෙන්නේ අංශක 90ට වැඩි අංශක 90ට වැඩි 180ට අඩු. 180ට අඩු වෙන්න ඕන නේද පුතේ? නේ? එතකොට මහා කෝණයක් ලකුණු 2යි. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 3ට. ප්‍රශ්නාංක 3 ගිහාර දුවට අවස්ථාව. ගිහාරා පුතාගේ මේ ටියුට් එකක් තියෙනව නේද? මම ඒක ලැබෙන්න සලස්සන්නම්. ඔයාට මේක ගත්තා නේද? මේක හම්බුණා නේද? ඔව් සර්. හරි. කියන්න. ඍණ දෙක එකතු කිරීම ධන දෙහි අකේ ලියන්න. එතකොට සෙන්නේ බිඳුවගේ. අනිවාර්යයෙන්ම බිඳුවයි. ලකුණු 2යි පුතා. ලකුණු 2යි. ඊළඟට අපි එනවා 4 වෙනි එකට එකතු කරන්න තියෙන්නේ. එතකොට අපි ගාන හදනවා එතන 1.2 3.45 දශම සංඛ්‍යා එකතු කරනකොට අඩු කරනකොට දරුවනි එක පෙළට පෙළ ගස්ස ගන්න ඕන. එහෙනම් 5ට උඩින් දශම ඉලක්කමක් නැති හින්දා බිඳුව දාගමු. එකතු කිරීම 0.5යි 5යි 4යි 2යි 6යි 3යි 1යි 4යි. උත්තරය 4.65. හරි නේද? 4.65 ලකුණු 2යි. පස්වෙනි එක ධාරයක ඔබට අවස්ථාව දෙන්නම්. ඉසිරි දුවට අවස්ථාව. සර් එකේ තියෙන ධාරයක දිග සෙන්ටිමීටර් 1ක් වන ඝනක හැඩති ධාතු කැට 7ක් තබා ඇති ආකාරයේ රූපය දැක්වේ. ඔව්. මෙම ඝන වස්තුවේ පරිමාව සොයන්න. හරි. මට විනාඩියක් දෙන්න පුතේ. එතකොට මේක කියන්න පුතා ඉසිරි කවුද අපිට උත්තර දෙන්න ඉන්නේ? ඉසිරි නේද? පස්වෙනි ප්‍රශ්නෙට ඉසිරි දුව වීනු කියන්න. වීනු සර් ඔව් එක ධාරයක් සෙන්ටිමීටර් 1යි නම් ඒකේ පරිමාව ඝන සෙන්ටිමීටර් 1යි සර්. එතකොට සර් මෙතන රූප 7ක් තියෙනවා. එතකොට සර් මේකේ සම්පූර්ණ පරිමාව ඝන සෙන්ටිමීටර් 7යි. ඔව් ධාරයක දිග සෙන්ටිමීටරයක් වන ඝනක හැඩැති ධාතු කැට 7ක් තබා ඇති ආකාරයේ රූපේ දැක්වේ. එම ඝන වස්තුවේ පරිමාව සොයන්න කියලා තමයි කියන්නේ. එතකොට
අර පුතා කිව්වා වගේ පැත්තක දිග සෙන්ටිමීටරයක් වන ඝනකයක පරිමාව පුතේ ඝන සෙන්ටිමීටර 1යි. මෙතන එතකොට ඝනක තියෙනවා 4යි 3යි 7ක් ඝන සෙන්ටිමීටර 7යි. ඝන සෙන්ටිමීටර 7යි ඔබේ උත්තරේ. ඔන්න ඔහොමයි. right very good. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ පහළ දැක්වෙන ප්‍රකාශ අතරින් කුලක දැක්වෙන ප්‍රකාශ ඉදිරියෙන් හරි ලකුණ යොදන්න. කුලක දැක්වෙන ප්‍රකාශ ඉදිරියෙන් හරි ලකුණ. කවුද අපිට ඒකට උදව් කරන්නේ? අයෝධ්‍යා දුව ඔබට අවස්ථාව. කුලකයක් කියන්නේ නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් දේවල් වල එකතුවක්. එතකොට සර් ලෝකයේ දිගම ගංගා කිව්වොත් අපිට දිග ප්‍රමාණයක් දීලා නැහැනේ කොච්චර ප්‍රමාණයක්ද කියලා මැනගන්න. උඩේක වර්ග දාන්න. අපුද මොකද්ද? උඩේක වර්ග දාන්න ඕනද? වර්ග නෙවෙයි ඝනය පරිමාව ඝන සෙන්ටිමීටර. එතකොට පරිමාව දක්වන ඒකකය ඕන නේද? එතකොට එක ලකුණක් අඩු වෙනවා. ඒකකය නෑ. එක ලකුණක් අඩු වෙනවා. හරි. කියන්නේ දුව සර් ලෝකයේ දිග ගංගා කිව්වහම අපිට දිග ප්‍රමාණයක් දීලා නැහැනේ කොච්චර දිගයිද කියලා කියන්නේ. එතකොට ඒක කුලකයක් නෙමෙයි සර්. එතකොට ඒක වැරදි. 1 සිට 10 1ත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා. එතකොට සර් ඒක අපිට කියන්න පුළුවන් 1ත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා. එතකොට ඒක හරි සර්. දේ දුන්නේ වර්ණ ඒකත් අපිට ස්ථිරවම කියන්න පුළුවන් ඒකත් හරි සර්. එහෙනම් හරි එන්නේ 2යි 3යි විතරයි. ඔව් සර්. එතකොට ඔයා මෙතන වැරදි කියලා දාලා තියනවද? නෑ සර් ඒක මේ වැරද්දක් දාන්න කියලා නැහැ. නෑ හරි. සමහර ළමයි හරි දාලා මෙතන වැරද්ද දානවා අපිට කියන්නේ මේ ප්‍රකාශ ඉදිරියෙන් හරි ලකුණ දාන්න කියලා. අපි පුතා ගැටලුවක උපදේශ හරියට පිළිපදින්න ඕන නේ. ඔයා හරි. ඔයා හොඳයි. ඒ උපදේශ පිළිපැදීම තමයි වැදගත් වෙන්නේ. ඒ අනුව මේක උත්තරේ හරි අයෝධ්‍ය පැහැදිලි කරා. ඉතාමත්ම මනාව පැහැදිලි කිරීමක් කරා. ලකුණු 2යි පුතේ. අපි එනවා පුතා ප්‍රශ්නාංක 7ට. ප්‍රශ්නාංක 7 රූපේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය හා විස්කම්භය නම් කරන්නලු. කේන්ද්‍රය සහ විස්කම්භය. අපිට කියන්න බලන්න රිහන්සා දුව. රූපේ දැක්වෙන වෘත්තයේ අංක 1 කේන්ද්‍රය අංක 2 විස්කම්භය නම් කරන්න සර්. සර් කේන්ද්‍රය කියන්නේ සර් වෘත්තයේ හරිමැද තියෙන ලක්ෂය සර්. ඒ කියන්නේ සර් කේන්ද්‍රය වෙන්නේ O සර්. විස්කම්භය කියන්නේ සර් පරිධියේ දෙපැත්තේ ලක්ෂ දෙකක් ලකුණු කළාස ඒක කේන්ද්‍රය හරහා යනවා නම් ඒක විස්කම්භය. එක කුරු දෙකකින් සර් සංකේත කරන්නේ. එතකොට සර් AB තමයි විස්කම්භය සර්. AB විස්කම්භය. බොහොම හොඳයි පුතේ. O AB එක ලකුණු 2යි. ඊළඟට අපි එනවා 8 වෙනි ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නේ ඉසුරු උදාර පුතාට අපිට පැහැදිලි කරන්න. ඔව්. එතන තියෙන්නේ 0.25 ප්‍රතිශතයක් විදියට ලියන්නේ. එතකොට සර් 100න් 25යි. 100න් 25 කියන්නේ මේ විදිහටද? මේ තියෙන්නේ 100න් 25. නෑ සර් ඒකේ අර සංකේතයත් එක්ක. එහෙනම් 100ට 25. මේක කියවන්නේ ඉසුරු 100න් 25. මේක කියවන්නේ 100ට 25. තේරුණාද? ඔන්න ඔහොමයි. 100ට 25. හොඳයි. ඒ කියන්නේ ලකුණු 2යි. 9 වෙනි ප්‍රශ්නෙට එනවා. ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9 අවස්ථාව තියෙන්නේ හිරුනි පුතාට. දුරදුවට හිරුනි ඔබට අවස්ථාව. හිරුනි කතා කරන්න. හිරුනි ඒකනායක හිරුනි කතා කරන්නේ නැද්ද අපිත් එක්ක? ඇහෙන්නේ නැහැ පුතේ. ඔයා මයික් එක නම් ඔන් කරලා. දුව. ආයි ඔයාව නැවත සම්බන්ධ වෙන්න. එතකොට හරියයි. පබෝද එකකන් කතා කරන්න. පබෝද? දැන් යනවද? දැන් ඇහෙනවා. ඔව්.
සෑයක තියෙන්නේ 7 ශ්‍රේණියේ සිසුන්ට බෙදා දුන් පොත් නිරූපණය සඳහා අධීනත චිත්‍ර ප්‍රස්ථාරයක කොටුවක් ප්‍රමාණය 8 ලෙස දක්වා ඇතිනම් කොට 3යි තව 4න් 3ක් ඒ කොටුවෙන් 4න් 3ක් මගින් නිරූපණය වන පොත් ප්‍රමාණය සොයන්න කියලා. එතකොට සම්පූර්ණ කොට 3 ගත්තොත් එහෙම 8 වර 3 අපි ගන්නවා. 8 8 8. ඔව් 8 ඒවා 3යි. එතකොට 24යි. ඊට පස්සේ අනිත් එකේ තියෙනවා 4න් 3ක්. ඒ කියන්නේ එක කොටුවෙන් 4න් 3ක්. එතකොට 8 අපි 4ට බෙදෙනවා. එතකොට 2යි. එතකොට 2 වරක් 3 6යි. එතකොට 24ට 6ක් එකතු වුණාම 30යි. එතකොට දෙකේම මෙතන 3ක් එනවනේ නේ. ඒ කියන්නේ මෙතන 6යි. ඒ කියන්නේ 30යි. බොහොම හොඳයි පුතා. very good. දැන් ඕගොල්ලෝ මේ පිටුවේ ඕගොල්ලෝ උපයාගත්ත ලකුණු ටික දාන්න බලන්න කොච්චරද කියලා. මෙතන 18න් කීයක් ඕගොල්ලන්ට ආවද? 18න්. සමස්ත ප්‍රශ්න පත්‍රයේ දෙස අපි පොඩ්ඩක් බැලුවොත් මේ සමස්ත ප්‍රශ්න පත්‍රයේ දෙස බැලුවාම උදාහරණයක් පේනවා මේ සම්මිතිකත්වය කෝණ පිළිබඳව සදි සංඛ්‍යා සුළු කිරීම දශම පරිමාව කුලක වෘත්තය ප්‍රතිශත සහ චිත්‍ර ප්‍රස්ථාර පිළිබඳව තමයි සාකච්ඡා වුනේ. ඉතින් පුතේ අපි එනවා ඊළඟට 10 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 10 ඔබට අවස්ථාව ප්‍රශ්නාංක 10ට අපිට උදව් කරන්නේ සෙනිත. ඔබට අවස්ථාව සෙනිත දී ඇති සමපාද ත්‍රිකෝණය මගින් සවිධි ෂඩශ්‍රයක් නිර්මාණය කළ විට ලැබෙන ෂඩශ්‍රයේ පරිමිතිය අහනවා. දී ඇති සමපාද ත්‍රිකෝණය මගින් සවිධි ෂඩශ්‍රයක් නිර්මාණය කළ විට ලැබෙන ෂඩශ්‍රයේ පරිමිතිය. මොකද කියන්නේ? කවුද අපිට ඔකට උදව් කරන්නේ? මම කියන්නේ කියන්න. සර් පරිමිතිය කියන්නේ ඒ පාදවල එකතුව. එතකොට ඔතන 6ව 3ක් එන්න ඕනේ. එතකොට 18 සෙන්ටිමීටර් 18යි. මේක කියන්නේ දුව සමපාද ත්‍රිකෝණය මගින් සවිධි ෂඩශ්‍රයක් නිර්මාණය කළ විට ලැබෙන ෂඩශ්‍රයේ පරිමිතිය. ෂඩශ්‍රයයි පරිමිතිය හා 6 වරක් 6 36යි. වැරදි. සමපාද ත්‍රිකෝණය මගින් මේ සමපාද ත්‍රිකෝණය මගින් සවිධි මේ සමපාද ත්‍රිකෝණය මගින් සවිධි ෂඩශ්‍රයක් නිර්මාණය කළ විට සර් මං කියන්නද? 18යි. සෙන්ටිමීටර් 18යි. සෙන්ටිමීටර් 18යි සර්. සෙන්ටිමීටර් 18යි. කොහොමද මෙයාගෙන් සවිධි ෂඩශ්‍රයක් නිර්මාණය කරන්නේ? එක සර් 6ට බෙදෙනවා. එතකොට සර් එක පැත්තක දිග සෙන්ටිමීටර් 3යි 3 වරක් 6 18යි. එක පැත්තක දිග සෙන්ටිමීටර් 3යි. 3යි සර්. ඔයගොල්ලන්ට මතකද මේ ත්‍රිකෝණාකාර ආස්තරයකින් අපි සවිධි ෂඩශ්‍රයක් නිර්මාණය කරා. මේකෙදී දැන් මේ කියන විදිහට මෙතන අපි පුතා මේකේ හරිමැද හොයාගෙන ඒ හරිමැදට අපි මේ කොටස නවනවා මෙතනින් ඔහොම. මේ කොටස මෙහෙම නවනවා. මෙතනිනුත් ඒ කොටස නවනවා. මේකෙනුත් මෙතන ඒ කොටස නවනවා. ඒ කියන්නේ මෙයාව එනවා මේ විදිහට 1 2 3 4 5 6
ඒ කියන්නේ මේ පාදය සමාන කොටස් තුනකට බෙදෙනවා. ඔන්න ඔහොම. මේ හැම එකක්ම ඔහොම තුනකට බෙදෙනවා. තුනකට බෙදුනාම 6 3ෙන් බෙදුවාම මෙයා සෙන්ටිමීටර් 2යි. ඒ කියන්නේ මෙයාගේ පාදයක දිග එන්නේ 2. ඔන්න ඔහොම. එතකොට 2ව 6ක්. 2ව 6ක් කියන්නේ සෙන්ටිමීටර් 12යි. සමපාද ත්‍රිකෝණය මගින් සවිධි සදස්යයක්. මේක දැන් මේ කියන විදිහට එක ත්‍රිකෝණයයි D ඇති සමපාද ත්‍රිකෝණය මගින් සවිධි සදස්යයක් නිර්මාණය කළ විට ලැබෙන සදස්යේ පරිමිතිය අහන්න. ඕක දැන් තව විදිහකට ළමෙක් දකින්න පුළුවන්. මේ වගේ කොමින්ද මේ වගේ ත්‍රිකෝණ 6ක් එකතු කරලා ගන්න පුළුවන් සවිධි සදස්ය. ඔන්න ඔහොම. ත්‍රිකෝණ 6ක්. එතකොට මෙතන ත්‍රිකෝණ 6ක් එනවා. මෙතන කියන්නේ ත්‍රිකෝණය මගින් ත්‍රිකෝණය එක්කෙනයි. එතකොට මෙහෙම නෙමෙයි. එතකොට මේ එක ත්‍රිකෝණයෙන් අපිට මේක ගන්නවා නම් මේකේ හරියටම ඔයගොල්ලෝ බලන්න මෙයා සෙන්ටිමීටර් 6 නම් මෙතනින් අපි දෙකකින් මාක් කරා, මෙතනින් දෙකකින් මාක් කරලා යා කරා. මෙතනත් දෙකකින් මාක් කරලා යා කරා. මෙතනින් දෙකකින් මාක් කරලා යා කරා. එතකොට මෙන්න මෙතන හැදෙනවා සවිධි සදස්ය. ඒ සවිධි සදස්යේ පරිමිතිය එතකොට 2ව 6යි 12යි. ඔව්. මොකද කියන්නේ? හරි සර් දැන් තේරෙනවා. thank you sir. මේක තමයි. මේ ප්‍රශ්නේ කියන්නේ සමපාද ත්‍රිකෝණය මගින්. සමපාද ත්‍රිකෝණ මගින් කිව්වනම් මේ මෙහෙම හිතන්න පුළුවන්. ත්‍රිකෝණ මගින් කිව්වොත් එතකොට ත්‍රිකෝණ 6කින් ගන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට එන්නේ 6 6 6 6 6 6. එතකොට එනවා 6 වරක් 6 36ක්. 6 වරක් 6 36ක්. සවිධි සදස්යයක් කියන්නේ පාදවල දිග එකිනෙකට සමාන නේ සංවෘත තල රූපයක්. පාද 6ක් එනවා. පාද 6කින් සංවෘත වූ තල රූපයක්. ඒ පාද දිගින් සමානයි. පුතාලා ඒක රතු පෑනෙන් එතන සටහන් කරගන්නවා. ආයි කියලා දුන්නොත් මෙන්න මෙහෙමයි පුතේ. දැන් මේ ත්‍රිකෝණයෙන් සවිධි සදස්යයක් ගොඩනගන්න කියලානේ කියන්නේ. එතකොට පුතා මේකේ අපි මේ පාදේ තුනට බෙදනවා. මෙයත් තුනට බෙදනවා සමානව. මෙයත් තුනට බෙදනවා. තුනට බෙදුවාම මෙන්න මේක මෙතනින් ඔහොම යා කරන්නේ. ඊට පස්සේ මෙතනින් යා කරන්නේ. ඊට පස්සේ මෙතනින් යා කරන්නේ. එතකොට මෙතන හැදෙනවා සවිධි සදස්යයක්. ඒ තමයි මෙන්න මේක. 1 2 3 4 5 6. ඕකේ පරිමිතිය තමයි අහන්නේ. එතකොට මේක 6 3ට බෙදුවාම මේ එක පාදයක් කීයද එන්නේ එතකොට? මේ පාදයක් එන්නේ 2යි. 2යි. එතකොට 2ව කීයක් එනවද මෙතන? 2ව 6ක් සර්. 2ව 6ක් එනවා. පරිමිතිය කීයද එතකොට? 12යි. 12යි. ලකුණු 2යි. ඊළඟ ප්‍රශ්නේ. කාසියක් උඩ දැමූ විට ලැබෙන ප්‍රතිඵල සියල්ල ලියන්න. සිරස ලැබීම අගය ලැබීම අගය ලැබීම ඒක තමයි එන්නේ. එතකොට පුතා 1 ලකුණු 2යි. සර් හෑන්ඩ් ලිස්ට් එකේ පිළිවෙල හිමීද ගන්නෙ? ඊළඟට ඔයා උත්තර දෙන්න කොහෙමනම්? සර් මේක 12 වෙනි එක. ඉක්මන් කරා. සර් ඔකට එන්නේ 25 බල 5. 25 බල 5. ආර වෙලේ. දැන් 25 බල 5 වුණොත් එහෙම 25
පස්තරයක් ගුණ කරාම 125යිද කොල්ලෝ? දැන් මේ 25 පස්තරයක් ගුණ කරාම 125යිද? ඈ? පහ බල තුන. උත්තරේ 5 බල 3. පහ බල තුන. අනේ අනිත් එක දැන් මේ වගේ උත්තරයක් දානකොට ආපස්සට හිතන්න එපා අනිත් පැත්තට හිතන්න එපා මේක අගේ 125 වෙන්න පුළුවන්ද කියලා. අන්න ඔය අවබෝධය තමයි ඕනේ අවබෝධය. ඒ අවබෝධය නැතිනම් ඔබ කරන්නේ හිතෙන උත්තර දානවා වැඩක් නැහැ. අවබෝධයෙන් ආපස්සට හිතනවා නම් මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියලා අන්න එතකොට ඔබ මේක නිවැරදි කරගන්නවා. ඒ අවබෝධය තමයි ගොඩනගා ගන්න ඕනේ. නැතුව නිකන් උත්තරයක් ලියන එක නෙමෙයි මේක දෙකේ පන්ති නංගි මල්ලිට දුන්නත් එයා මොනවාරි දෙකක් මේකේ ලියයි. උත්තරයක් ලියයි. නමුත් ඒ උත්තරේ මේකට ගැලපෙනවද කියලා බලන්න අවබෝධය තමයි ඔබ ගොඩනගා ගන්න ඕනේ. ඒක තමයි අපි ගුරු විදියට ඔබට ඒ අවබෝධය ගොඩනගන්න තමයි උත්සාහ කරන්නේ. ඒක ඉතින් තමන් ග්‍රහණය කරගන්න විදිය අනුව තමයි පුතේ ඒ අවබෝධය ගොඩනැගෙන්නේ. එහෙනම් මේක 5 3වෙනි බලය. උත්තරේ චෙක් කරන්න පුළුවන් 5 ගුණ 5 ගුණ 5 5 වරක් 5 25යි 25 වරක් 5 125යි. තේරුණාද? එතකොට ලකුණු 2යි. 13 වෙනි ප්‍රශ්නෙට එමු. ප්‍රශ්න අංක 13ට කවුද අපිට උත්තර දෙන්නේ? මෙතෙක් කතා නොකරපු එක්කෙනෙක් ඉන්නවා නම් එහෙම කතා කරන්න. එහෙම නැත්නම් කියන්න. කවුද පුතේ? තේනු. කියන්න. සර් විෂම භාගයක් ලෙස දක්වන්න තියෙන සර්. එතකොට සර් 4 වරක් 1 4යි 4ට එකක් එකතු කරාම 5යි. උත්තරේ 4න් 5යි සර්. ඒ කියන්නේ මේ 4 මේ පූර්ණ සංඛ්‍යාවත් එක්ක ගුණ වෙනවා. එයාට එකක් එකතු වෙනවා. එතකොට 4න් 4 වරක් 1 4යි 1යි 5යි. කීයද උත්තරේ 4න් 5යි. 5යි. 4න් 5යි. එතකොට පුතා 4න් 4 තිබුණොත් එයා විෂම භාගයක්ද? ඔව් සර්. පූර්ව සංඛ්‍යාවක්. විෂම භාගයක්. අපි ඉංග්‍රීසියෙන් කියන improper fraction එක. විෂම භාගයක් අර්ථ දැක්වෙන්නේ කොහොමද? හරයට වඩා ලබේ ලොකු සංඛ්‍යාව හෝ සමාන සංඛ්‍යා. අන්න හරි. රේහන්ස very good. හරියටම හරියට කිව්වා. හරයට වඩා ලවය වැඩි නම් ලවය හරයට වඩා වැඩි නම් ඒක අනිවාර්යයෙන්ම විෂම භාගයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි හරය ලවය සමාන වෙනවා නම් හරය ලවය සමාන වෙනවා නම් ලවය හරයට සමාන වෙනවා නම් ඒත් ඒක අපි ගන්න විෂම භාගයක් කියලා. විෂම භාගයක්. 4න් 4ක් විෂම භාගයක් පුතේ. 3න් 3 විෂම භාගයක්. 2න් 2 විෂම භාගයක්. නේ? 4න් 3 මොන භාගයක්ද? තත්ත්ව සත්‍ය භාගයක්. සත්‍ය භාගයක්. නියම සත්‍ය භාගයක්. භාගයක්. නැත්නම් නියම භාගයක්. proper fraction එක. නියම භාගයක්. right. එවනම් පුතේ පහ මෙතන ලකුණු 2යි. ඊළඟට අපි එනවා 14 වෙනි ප්‍රශ්නේ ආදේශයනේ. ආදේශය කවුද අපිට උදව් කරන්නේ? ඉක්මනට කතා කරමු. කියන්නේ. ධම්සත් කියන්නේ. කො කියන්නේ? ධම්සත් කො ධම්සත් පුතා කතා කරන්න. ඔව්. කවුරු හරි කියන්නේ පුතේ? මම කැන්සර්. කියන්න ගියාර. සර් එතන මුලින්ම අපි දීර්ඝ කරලා ලියා ගන්න ඕනේ 3 ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම y. ඊළඟට ආදේශය. ඔස්ස එතකොට 3 ගුණ කිරීම x වල තියෙන 2 නිසා 2 ගුණ කිරීම 2 y 4යි. එතකොට 2 ගුණ කිරීම 4
ඊපස්සේ තුන් වරක් දෙක 6යි 6 වරක් දෙක 12යි 12 වරක් 4 12 24යි වරක් 4 26යි 12 වරක් 4 12 වරක් 4 48යි. කලබල වුණා. 12 වරක් 4 නේද? 4 වරක් 12 දුව 48යි. මෙතනට එක ලකුණයි මෙතනට එක ලකුණයි ලකුණු දෙකයි. 15 වෙනි ප්‍රශ්නෙට අපි එනවා. 15 වෙනි ප්‍රශ්නේ කවුද අපිට උදව් කරන්නේ? 15 වෙනි ප්‍රශ්නේ ඉසිරි කතා කරන්නේ. තෙසාන් ඔව් තෙසාන් කියන්නේ සර් ඔව් කියන්නේ පුතා. සර් ජලයේ ලීටර 40ක් අඩංගු ජල බඳුනකින් මිලිලීටර් 750 ලෙස සටහන් කර ඇති බෝතල් 10ක් පුරවා ගත්තේ නම් බඳුනේ ඉතිරි ජල ප්‍රමාණය සොයන්න. සර් මුලින්ම හොයාගන්න ඕනේ බෝතල් 10ක් පුරවා ගත්තාම කොච්චරක්ද කියලා. එතකොට මිලිලීටර් 750 10 ගුණ කරනවා. මිලිලීටර් 750 10න් ගුණ කරාම කීයද? 7500 මිලිලීටර්. ලීටර් 7500යි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ලීටර 40න් මිලිලීටර් 7500 අඩු කරනවා. ලීටර් 40. ලීටර් 40යි කියන්නේ මිලිලීටර් 40000යි. 40000. ඒකෙන් 7500ක් අපි අඩු කරනවා. බිංදුවෙන් බිංදුව පහක් අඩු කරන්න. ඔව්. අඩු කරන්න බෑ. ඒ නිසා අර පැත්ත එකක් ගන්නවා. එතකොට එතන සම්පූර්ණ 1000ක් තියෙන 1000න් 500ක් අඩු කරාම 500යි. ඒකට මෙහා පැත්තේ තියෙන 39යි. මෙතන තියෙන 9 9න් 7ක් 2යි. ඊට පස්සේ 3 දානවා. ලීටර් 32යි මිලිලීටර් 500යි. ලීටර් 32යි මිලිලීටර් 500යි. ලීටර් 32යි මිලිලීටර් 500යි. අන්න ඒක තමයි උත්තරේ. නේ? ලකුණු 2යි. very good. අපි එනවා පුතා 16 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 16. කියන්න. සමිත කියන්නද? 2යි අඩු කිරීම 1 සමානයි 5. එතකොට සර් මෙතන අපි 2යි අඩු කිරීම 1 කියලා දෙපැත්තට එකක් එකතු කරනවා. එතකොට සර් 5ට එකක් එකතු කරාම 6යි අතන එකට එක කැපෙනවා. එතකොට 2යි සමානයි 6. එතකොට සර් දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. දෙකට දෙක කැපෙනවා. 6 දෙකෙන් බෙදුවාම 3යි h සමානයි 3යි. x සමානයි 3යි. කොහොම හොඳයි. මෙතුක කියන්න 17 වෙනි එක මෙතුක 17 සර් දැන් තියෙන්නේ සර් 9 අඩු කිරීම 2 ගුණ කිරීම 4. සර් එතකොට සර් මේ මුලින්ම ගන්න ඕනේ සර් මුලින්ම දෙන්න ඕනේ 2 ගුණ කිරීම 4. අඩු කිරීමයි ගුණ කිරීමයි තියෙනකොට මෙතුක ප්‍රමුඛතාවයේ දෙන්නේ අපි ගුණ කිරීමටනේ. එතකොට ගුණ කිරීමයි බෙදීමයි තිබුණොත් මොකද කරන්නේ? ගුණ කිරීමට යෙදිලා තියෙන අනුපිළිවෙලට මුලින්ම තියෙන ගුණ කිරීම නම් ගුණ කරනවා, මුලින්ම තියෙන බෙදීම නම් බෙදනවා. නේද? එතකොට අපි හිතමු වරහනකුත් ආවොත් වරහන ඇතුළ තමයි මුලින් කරන්නේ නේ? ඔව් සර්. දැන් මම ඔයාගෙන් තව ප්‍රශ්න කිහිපයක් අහනවා. ඉතින් මේකේ උත්තරේ ගොඩනගමුකෝ. මේකේ කීයද එතකොට එන්නේ? සර් එතකොට සර් 2 ගුණ කිරීම 4 8යි. උත්තරේ 8න් 9න් 8ක් අඩු කරාම සර් 1යි. ඔව්. very good. උත්තරේ 1යි. ඔහොම ඉන්න. මේකේ උත්තරේ මට කියන්න එකපාර. තියෙනවා පුතා 3 වරහන 2 එකතු කිරීම 4 බෙදීම 2. මොකද කරන්නේ? සර් එතකොට මුලින්ම මේ එතකොට සර් මුලින්ම දෙන්න ඕනේ වරහන ඇතුළට. එතකොට සර් 2
දෙක එකතු කිරීම 4 6යි. එතකොට සර් ඊට පස්සේ 6 ගුණ කිරීම 3 3 බෙදීම 2. බෙදීම 2. දැන් කරන්නේ. ඔව්. ඊට ඊළඟට පස්සේ සර් 3 වරක් 6 18යි. ඔව්. 18 දෙකෙන් බෙදනවා සර් 9යි. very good very good. වැඩි හොඳටම දන්නවා ඔයා. හොඳයි බොහොම හොඳයි. අනිත් අයටත් පැහැදිලිද? අනිවාර්යයෙන්ම වරහන තුල සුළු කිරීම කරන්නේ. ඊළඟට වරහන පිටින් මෙතන නොපෙනුනාට ගුණ කිරීමක් තියෙන්නේ. ඊට පස්සේ යෙදিলা තියෙන අනුපිළිවෙල තමයි කරන්නේ. මේ ගැන මතක් කරගන්න මේ ප්‍රශ්නයක් අනිවාර්යෙන් වෙනවා පුතා. ෆස්ට් පේපර් එකේ 15 වෙනි ගාන ලීටර 32යි දෙන්නේ. 15 වෙනි ගාන ලීටර 32යි මිලිලීටර් 500යි. හරි. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 18ට. ප්‍රශ්නාංක 18 අපිට උදව් කරන්නේ කවුද? සර් මම පබෝද. පබෝද කියන්නේ. පැය එකක් හා මිනිත්තු 30ක් අනුපාතයක් ලෙස දක්වන්න. සර් පැයකට මිනිත්තු 60ක් තියෙනවා. මේ ප්‍රශ්න දීලා තියෙන්නේ මිනිත්තු 30යි. ඒ කියන්නේ පැයයි මිනිත්තු 30යි. එතකොට පැයට මිනිත්තු 60ක් තියෙනවා. එතකොට 60 30. ඒක කෙටි කරනවා 291. 291. බොහොම හොඳයි. 291. නේ ලකුණු 2යි. 19 වෙනි ප්‍රශ්නේ. 19ට කවුද උදව් කරන්නේ? 6ට යන සංඛ්‍යා යුගලේ මහ පොදු සාධකය අහන්න. සර් මං කියන්න. කියන්න. සර් මුලින් යටට ඔය සංඛ්‍යා දෙක බෙදන්න ඕනේ. දෙකම එකපාර බෙදනවද? එකපාර. දෙන්නම එකපාර බෙදමු. ඔව් සර්. දෙකෙන් බෙදනවා සර්. දෙවරක් 3 6යි. දෙවරක් 4 8යි. ආයි සර් දෙකෙන් බෙදනවා. ආයි බෙදන්න ඕනද කියන්නකෝ. මහ පොදු සාධකය අහන්නේ චිකක්. ඕනේ සර්. ඇයි එහෙනම් බෙදන්න යන්නේ? මහ පොදු සාධකය කියන්නේ මොකද්ද චිකක්? මෙම සංඛ්‍යා දෙක ඉතිරි නැතිව බෙදෙන විශාලම සංඛ්‍යාව. මේ දෙන්නම ඉතිරි නැතිව බෙදෙන විශාලම සංඛ්‍යාව පුතේ 2යිනේ. 2. එතකොට අපි මේ විදිහට කරනකොට කරන්නේ මේ දෙන්නම බෙදෙන සංඛ්‍යා ප්‍රථමකයන්ගෙන් තමයි බෙදන්නේ. එතකොට ආයි මේ දෙන්නම බෙදෙන්නේ නැන්නේ පුතේ. ඔව් සර්. එතකොට උත්තරේ 2යි. 2යි. දැන් ඔයාගෙන් අහුවොත් කුඩා පොදු ගුණාකාරකයේ කීයද කියලා. එතකොට ඔයා මොකද කරන්නේ? එතකොට සර් මෙම සංඛ්‍යා දෙක බෙදෙන කුඩාම සංඛ්‍යාව. මෙම සංඛ්‍යා දෙකෙන්ම බෙදෙන කුඩාම සංඛ්‍යාව. දෙකෙන්ම මේ 6නුයි 8නුයි කියන සංඛ්‍යා දෙකෙන්ම බෙදෙන කුඩාම සංඛ්‍යාව. එතකොට ඔයගොල්ලෝ ඔයා ආයි එතකොට මේක බෙදනවා ප්‍රථම කියන්නේ. බෙදෙන්නේ නැත්නම් එයා එහෙම බෙදුවා 4ක 2ක් දැම්මා. ආයි දෙකෙන් බෙදුවා 3යි 1යි ආයි තුනෙන් බෙදෙනවා 1යි 1යි. ඊට පස්සේ මෙතන එන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. දෙවරක් 2 4යි 4යි 8යි 8යි 24යි නේ 2 4 8 8 වරක් 3 24. ඒ කියන්නේ 6නුයි 8නුයි ඉතිරි නැතිව බෙදෙන කුඩා පොදු ගුණාකාරය. නෑ මෙතන අපි උත්තරේ හොයලා තියෙන්නේ මහ පොදු සාධකේ. මම වැඩිපුර මේ මතක් කරගෙන යන්නේ. තේරුණා? ඔව් සර්. ඔව් මේ වැඩිපුර මතක් කරේ කුඩා පොදු ගුණාකාරය 24යි. මහ පොදු සාධකේ හොයනකොට මෙතනින් නවත්තුවා නම් ඇති. ඔන්න ඔය ටික තිබුණා නම් ඇති. ඔව් සර්. සර් ඔව් කියන්නේ. සර් එතකොට සර් මෙහෙම කිව්වොත් මේ 3යි 8යි මහා පොදු සාධකය හොයන්න කිව්වොත් 3යි 8යි 3 8ද කිව්වේවා? ඔව් සර්. 3යි 8යි මහ පොදු සාධකයේ කීයද එතකොට? මටම කියන්න මේක. 1යි. එතකොට 1 පුතේ. 1යි. මේ දෙන්නම ඉතිරි නැතුව බෙදෙන කුඩාම සංඛ්‍යා විශාලම සංඛ්‍යාව 1යි. නේ? හරි සර්. උත්තරේ 1යි. right. එතකොට අපි එනවා පුතේ ප්‍රශ්නාංක 20ට. එතකොට ප්‍රශ්නාංක 20 කවුද අපිට උදව් කරන්නේ? ත්‍රිපීසියමක්
ට්‍රපීසියමක විශේෂත්වය තමයි සම්මුඛ පාද යුගලයක් සමාන පරතරයෙන් පිහිටනවා. සම්මුඛ පාද යුගලය සමාන පරතරයෙන් පිහිටන වෙන සමාන්තර රේඛා යුගලය වෙන්නේ කවුද? A B D C මේ දෙන්න තමයි සමාන්තර යුගලය වෙන්නේ. A B D C පැහැදිලිද? A B D C A B D C ලකුණු දෙකයි. මේකටත් දෙකයි. සර් මට පොඩ්ඩක් 16 වෙනි ප්‍රශ්නේ පෙන්නන්නකෝ. 16 ඔන්න දැන් පුතාලා කොහොමද ඒකේ தত্ত্বය? සර් දෙක ගානනේ. හා සර් මගේ 40න් 36යි. 40න් 36යි. දැන් ඕගොල්ලෝ ඔන්න මම ඕගොල්ලන්ට group එක open කරනවා. ඒ ප්‍රශ්න වල උත්තර පත්‍රය දාන්න බලන්න ටක් ගාලා. හරි? මට බලන්න. මම මෙතනට ගමු බලන්න. පුළුවන් අය දාන්න. ඉක්මනට දාන්න. සර් ඔව්. සර් මම එතකොට සර් මේ මට එදා එවලා තිබ්බේ සර් විශාඛා විද්‍යාලය කොළඹ 5 වෙනි එකේ මේ අවසන් වාර පරීක්ෂණය 2016 එකක් නේ. මේ පේපර් එක ඇවිල්ලා තිබුණේ නැද්ද? නෑ නේ සර්. මම දැන් දාන්නද? හා සර් මම මේකේ මේ පිළිතුරු ටික ලියාගත්තා සර්. ඔවෙන් මම සෙකන්ඩ් එක දාන්න දැන්. සර් 20 වෙනි ප්‍රශ්නෙට පොඩ්ඩක් උත්තරේ පෙන්වන්න පුළුවන්ද සර්? පුතා 20 වෙනි ප්‍රශ්නයට ඉස්සරේ. thank you sir. සර් දැන් එලා තියෙන සර් අර වයඹ පළාත් එකක් නේ. දෙවන වාර පරීක්ෂණය 2018. සාකච්ඡා කරන්නේ මේ හරිද දරුවනි? කොහොමද පුතාලා දැම්මද? ඔව් ආදාළ තියෙනවා නේද කීප දෙනෙක්. පොඩ්ඩක් ඉන්න සර් දානකම්.
අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයට යන්න. හරිද පුතාලා? දැන් හරි නේද මෙතුක? පුතාලට දැන් ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද තියෙන්නේ? ඔන්න මම උත්තර පත්‍ර ගත්තා ඔයගොල්ලන්ගේ. ලෝකුවැයගේ. ඔව් සර්. විහාර දුවගේ. තව එකක් තියනවා නේද? මුල දේශාන්ගේ කනේ. කීයද දේශාන් ලකුණු? 40න් 36යි සර්. වැරදුණු මොනවද කියලා අඳුරගත්තද? ඔව් සර්. ඒ වැරද්දට හේතුව හෙව්වද? ඔව් සර්. මොකද්ද හේතුව? අත්වැරදිද? නොසලකිල්ලද? අත්වැරදි. ගිහාර දුවගේ කීයද ලකුණු? 36යි. 36යි. දෙකක් වරද්දලා. නේ දන්නේ නැති කමටද නෑනේ අත්වැරදිනේ නේ 40න් 40ම ගන්න ඕන පුතේ මාර විභාගය හරි හැමෝම 40න් 40ම ගන්න ඕන කවුද 40න් 40 ගත්තේ අපේ දැන් මේ පේපර් එකේ 40න් 40 ඉසිරි හරි අපි තව බලමු අපි යමු සෙකන්ඩ් පේපර් එකට පුතාලා හරව ගන්න සෙකන්ඩ් පේපර් එක උත්තර පත්‍රය ළඟට ගන්න ඒකේ තියෙන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වීර මහා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ සමාන්තර පන්තිවල සිසුන් පිළිබඳ රැස් කරගත් තොරතුරු පහත වගුවේ දැක්වේ ඒ සඳහා අඳින ලද අසම්පූර්ණ බහුතීර ප්‍රස්ථාරයක් පහත දැක්වේ. බහුතීර ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්න තියෙනවා. බහුතීර ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්න තියෙනවා. එතකොට පුතාලට පේනවා මේකේ ප්‍රවර්ග දෙකක් තියෙනවා පිරිමි ගැහැණු කියලා 7යි 12යි 20යි. එතකොට 7b 16 අපි මේක ඇන්දොත් එහෙම ඔන්න පුතේ 16 එතකොට එන්නේ පිරිමි ළමයි 16ක් පිරිමි ළමයි 16ක් මෙතනට පිරිමි ළමයි 16යි ඊට පස්සේ ගැහැණු ළමයි 16යි ගැහැණු ළමයි 16යි ඔන්න ඔහොම ඒගොල්ලෝ ඉරි ගහලා තියෙන ඉඳ හිටින් අපිට ඉරි තමයි ඔහොම ගන්න වෙන්නේ නේ ඔය විදිහට අපි පාට කරන සමාන පරතර ගන්න ඕනේ ඊට පස්සේ අපි මෙතන සඳහන් කරනවා මොකද්ද 7b කියලා 7b ඊළඟට 7c අපිට ආයි එනවා 20ක් 20ක් ඔය විදිහට 20යි ඊට පස්සේ 24යි 24යි ඔන්න ඔහොම එතකොට ඒ ටික තමයි මේ එතකොට දරුවනි
7C ඊළඟට 7D 7D මෙතන 12යි 12යි මෙතන 8යි මෙතන 8යි ඔන්න ඔහොම නේ එතකොට ඒක 7D ඔන්න ඔහොම එන්න ඕන පුතේ බලන්න ඔයගොල්ලන්ගේ ප්‍රශ්නාරේ හරිද කියන්න කතා කරන්න මේ ටික හරියටම අරන් තිනවද හරි එතකොට බහුතීර ප්‍රස්ථාරය සම්පූර්ණ කරනවට මේ එකකට ලකුණු 2යි මේකට 2යි මේකට 2යි එතන ලකුණු 6ක් දාගන්න 6යි ඊළඟට අපෙන් අහනවා වැඩිම සිසුන් පිරිසක් සිටින පන්තිය කුමක්ද වැඩිම සිසුන් පිරිසක් ඉන්න පන්තිය මොකක්ද 7C 7C ඊළඟට අපෙන් අහනවා පන්ති 4ෙම සිටින මුළු ගැහැණු ළමයි ගණන කීයද මේ ටික අපි එකතු කරමුනේ මේ ටික එකතු කරමු ටක් ගාලා කොහොමද එන්නේ 20 16 24 8 කියන්න මට උත්තරේ 68යි ඊළඟට අහනවා 7D පන්තියේ සිසුන් ඉංග්‍රීසි මාධ්‍ය විෂයන් හදාරන අතර ඔවුන් සඳහා බෙදා දීමට අවශ්‍ය පොත් අභ්‍යාස පොත් 300ක් ලැබුණි. එම පොත් සමසේ බෙදුවේ නම් එක් අයෙකුට ලැබෙන පොත් ප්‍රමාණය කොපමණද? 7D පන්තියේ සිසුන් ඉංග්‍රීසි මාධ්‍ය 7D. එතකොට කීයක් ඉන්නවද ඔක්කොම 12යි 8යි 20ක් නේද? ඔව් එහෙනම් 300 බෙදනවා පුතා 20 එන්නේ. එතකොට 20 ඒවා 1යි ඉතුරු වෙනවා 10ක් 15යි. එතකොට කීය ගානේ දෙන්නේ 15යි. ඊළඟට 7B පන්තියේ සිටින ගැහැණු ළමයි එම පන්තියේ සිටින මුළු ළමයින්ගේ කවර ප්‍රතිශතයක්ද කියලා අහනවා. 7B පන්තියේ සිටින ගැහැණු ළමයි 7B පන්තියේ ඉන්න ගැහැණු ළමයි ගාන කීයද? 7B පන්තියේ ඉන්න ගැහැණු ළමයි ගාන 16යි නේ. එතකොට මම පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ මෙතන ගන්නම් 16යි එම පන්තියේ සිටින මුළු ළමයි ගාන කීයද 32යි නේ 32යි එතකොට ප්‍රතිශත කරන්න අපි 100%න් ගුණ කරනවා එතකොට 16 ඒවා 1යි 16 ඒවා 2යි දෙකේ ඒවා 1යි දෙකේ ඒවා 50යි පුතා කිව්වා හරි උත්තරේ 150යි 150යි නේ අන්න එහෙමයි 150යි. පුතාලා බලන්න මේ ටික හරිද කියලා. ලකුණු දාගන්න. මෙතනට ලකුණු 2යි, මෙතනට ලකුණු 2යි. ඊළඟට මෙතනට කීයද පුතේ ලකුණු? මෙතනට ලකුණු 3යි, මෙතනට ලකුණු 3යි. සමස්ත ලකුණු පළවෙනි ප්‍රශ්නෙට කීයද එතකොට? 6යි 3යි 9යි 10යි 11යි 12යි 13යි 16යි. බලන්න 16 කීයද කියලා. නේ හරිද පුතේ අපි මුද දෙවෙනි ප්‍රශ්නෙට සූදානම්ද
දරුවනි එමනම් ඔන්න අපි ඊළඟ ප්‍රශ්නෙට එනවා ප්‍රශ්නාංක 2 ප්‍රශ්නාංක 2 තියෙන්නේ කාටීසීය කන්දාංක තලයක ලක්ෂ ලකුණු කරලා මේ කියන කාරණාව බලන්න තියෙනවා මේ කාටීසීය කන්දාංක තලයක අපිට ලක්ෂ ලකුණු කරලා මේක කරන්න තියෙන්නේ අපි බලමු එතකොට පුතේ x අක්ෂයේ දිගේත් y අක්ෂයේ දිගේත් 0.7 වන කාටීසීය කන්දාංක තලයක් අපි අඳින්න ඕන. නේ? කාටීසීය කන්දාංක තලයක් අපි අඳින්න ඕන. අපි කාටීසීය කන්දාංක තලයක් අඳිනකොට ඔයගලන්ට මතක ඇති හතේදී කරනවා අපි කාටීසීය කන්දාංක තලයේදී සාකච්ඡා කරන්නේ අපි ප්‍රශ්නාංක 2 මේ පුතේ 1 2 ඔය විදිහට 3 4 5 6 7 දැන් මෙතන අපි ඒ වගේ 1 ඔයගොල්ලෝ කොටු කොලේ කරලා තියෙනවනේ 2 3 4 5 6 7 සමාන පරතර වලින් ගන්න ඕනේ මේක අපි ගන්නේ y කියලා මේක අපි ගන්නේ x කියලා නේ ඔය විදිහට එන්න ඕනේ එතකොට කාටීසීය කන්දාංක තලය ඔයගොල්ලෝ කොටු කඩදාසිය තියෙනින්ද කිසි ගැටලුවක් නැහැ කොටු ගහන්න ඕනේ නැහැ දැන් මම මෙතන කොටු කඩදාසිය නෙවෙයි ගත්තේ ඒ හින්දා මම මෙහෙම කොටු ටිකක් අඳිනවා ඔය විදිහට කොටු ජාලය නේ දෙකාටේ විසින් හඳුන්වලා දුන්නු කාටීසීය කන්දාංක තලයක අපිට පුළුවන් පිහිටීම් ලකුණු කරන්න. ඒ වගේම පිහිටීම් නිරූපණය කරන්නත් පුළුවන්. ඔන්න එහෙනම් මේ තමයි ප්‍රශ්නාංක 2 පළවෙනි කොටස. ඊළඟට අපිට කියනවා පහත දී ඇති ලක්ෂ්‍ය එම කාටීසීය තලය මත ලකුණු කර සරල රේඛීය සංවෘත රූපයක් ලැබෙනසේ ඒවා පිළිවෙලින් යා කරයි. පහත දී ඇති ලක්ෂ්‍ය අපිට A කියන පිහිටීම දීලා තියෙනවා 2,2 A 2,2 A ඔන්න A ඊළඟට අපිට B කියන පිහිටීම දීලා තියෙනවා 2,7 B
2.7 ඊළඟට අපිට c දීලා තියෙනවා 7.2 c 7.2 එතන c 2.2 2.7 7.2 ලැබෙන රූපේ නම දැන් මේක අපිට යා කරන්න කියලා කියනවා නේද පුතේ අපි මේක යා කරමු මේක අපි යා කරොත් මේ ලක්ෂයට ලක්ෂය යා කරන්නේ ඔන්න ඔහොම ඊළඟට අපෙන් අහනවා ලැබෙන රූපේ නම ලියන්නලු දැන් එතකොට පුතේ දැන් මේ දෙවෙනි ප්‍රශ්නේ එතකොට රෝමිලකම් අංක 1 මෙතන තියෙනවා ඊට පස්සේ රෝමිලකම් අංක 2 තියෙනවා දැන් රෝමිලකම් අංක 3ට තමයි අපි එන්න හදන්නේ රෝමිලකම් අංක 3 ලැබෙන රූපේ නම මොකද්ද මෙයා ඍජුකෝණී ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයකි ඍජුකෝණී ත්‍රිකෝණය ඊළඟට 4 එම රූපේ පාද 90 කෝණ 90 භාවිතා කරන සුවිශේෂී නම ලියන්න පාද 90 මෙයා 1 2 3 4 5 1 2 3 4 5 මේ පාද 90 මෙයා සමදිපාදයිනේ එයාව අපි හඳුන්වන්නේ සමදිපාද ත්‍රිකෝණයකි ඊට පස්සේ අපෙන් අහනවා කෝණ 90 භාවිතා කරන සුවිශේෂී නම ඍජුකෝණී ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණය ඊළඟට පස්වෙනි ප්‍රශ්නය අහනවා මෙම රූපයේ ඇතුළත x හා y අගයට වඩා වැඩි වන ලක්ෂයක කණ්ඩාංක ලියන්න. මෙම රූපයේ ඇතුළත x අගය y අගයට වඩා වැඩි වන x කණ්ඩාංකේ y කණ්ඩාංකයට වඩා වැඩි වන කෙනෙක්. x කණ්ඩාංකයේ y මේ රූපයේ තුල කියලා තියෙන්නේ රූපය ඇතුළත මේ ඇතුළත එකක් ගන්න වෙයි y කණ්ඩාංකය x ට වඩා වැඩි මෙන්න මේ වගේ තැනක් අපිට ගන්න පුළුවන් මෙන්න y කණ්ඩාංකය x 1.1 මෙන්න මෙයා x කියලා ගත්තොත් එයා අනේ x කණ්ඩාංකේ y කණ්ඩාංකයට වඩා වැඩි නේ කියන්නේ මොකද්ද x කණ්ඩාංකය y ට වඩා වැඩි 4.3 ඔව් යන්න හරි 4.3 ගන්න පුළුවන් මෙතන 4.3 5.3 ඒකත් ගන්න පුළුවන් 5.3 ගන්න පුළුවන් ওই දෙකෙන් එකක් නේ 1.1 ගන්න බෑ 1 පිටතට යන්නේ ආ ওই දෙක විතරයි ඕක හෝ මෙතන x කණ්ඩාංකේ y ට වඩා වැඩි වෙන්න ඕන තේරුණාද ඔව් සර් ඔන්න ඔහොමයි ඒ අනුව කණ්ඩාංකයක් ලියන්න ලකුණු වෙන් වෙනවා කාටීසිය කණ්ඩාංක තලය හරියට අඳිනවාට අක්ෂ දෙක නම් කිරීම ක්‍රමාංකණය ඒ අනුව ලකුණු 2යි ඊළඟට මේ ලක්ෂ 3 නිවැරදිව ලකුණු කරනවට 1 1 1 ලකුණු 3යි ඊට පස්සේ පාද 90 ත්‍රිකෝණයක් කියලා කියලා තිබුණත් මෙතන ඔයගලන්ට ලකුණු ලැබෙනවා ත්‍රිකෝණය කියලා එතන ලකුණු 2යි ඊළඟට මේකට රූපේ නම ලියන්න එම රූපයට රූපේ නම ලියන්න 2යි මෙතන 1 1 හම්බ වෙන්නේ ලකුණු 2යි මෙතනට ලකුණු 2යි එතකොට සමස්තයේ ලකුණු 3යි 2යි 5යි 2යි 4යි 6යි 11යි 11න් කීයද කියලා ගන්න. ඔන්නමයි පුතේ. හරිද? ගැටලුවක් තියෙනවා නම් අහන්න.
සර් පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න පොඩ්ඩක් කියලා දෙන්න බැයි? කීවෙනි එකද? පස්වෙනි ප්‍රශ්නේ. අපිට සර් කිය සර් මේ- පස්වෙනි ප්‍රශ්නේ ලකුණු කීයද? පස්වෙනි ප්‍රශ්නේ සර්. ලකුණු දෙකයි. මෙම රූපය ඇතුළත x අගය y අගයට වඩා වැඩි වන ලක්ෂයක කණ්ඩායමක ලියන්න. නේ x අගය y අගයට වඩා වැඩි. x අගය y අගයට වඩා වැඩි වෙන කණ්ඩායමකයක්. එතකොට එහෙනම් මේ මෙතන ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ගන්න පුළුවන්. ওই දෙක විතරයි ගන්න පුළුවන් නේ. මෙතන 4 x කණ්ඩායමකේ 4යි y 3යි. මෙතන x කණ්ඩායමකේ 5යි y 3යි. එතනින් එහාට එකක් නැහැනේ. ඇතුළත හරි සර්. අපි යමුද දෙවෙනි ඊළඟ ප්‍රශ්නෙට? ඊළඟ එකට යමු. දරුවනි ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නාංක 3 ශුද්ධ රසලාකරණයක් සඳහා යොදාගත හැකි තල රූප නම් කරන්නද? පුතේ ප්‍රශ්නාංක 3 ඒකේ ඒ කොටසේ රෝමී ඉලක්කම් අංක 1 ශුද්ධ රසලාකරණයක් සඳහා යොදාගත හැකි සවිධි තල රූප දෙකක් නම් කරන්නද? මොනවද ශුද්ධ රසලාකරණයක් සඳහා යොදාගත හැකි සවිධි තල රූප? කියන්නේ සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. සමචතුරස්‍රය. ත්‍රිකෝණය. සමචතුරස්‍රය. සමචතුරස්‍රය. සදස්රය කිව්වට හරියන්නේ නැහැ. සවිධි සදස්රය. සවිධි සදස්රය. එහෙම කිව්වට හරියන්නේ නැහැ. චතුරස්‍රයෙන් හැම චතුරස්‍රයකින්ම හදන්න බෑනේ. සමචතුරස්‍රය. සවිධි සදස්රය. නැත්තම් සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රයෙන් පුළුවන්. ශුද්ධ රසලාකරණ හදන්න. තේරුණාද? අහන්නේ තල රූප දෙකක්. ඔය එවෙන් දෙකක් දීලා තිබුණා නම් හරි. ඊට පස්සේ රෝමී ඉලක්කම් අංක 2 සුදුසු තල රූප දෙකක් භාවිතා කර ශුද්ධ රසලාකරණය නිර්මාණය කරන්න. සුදුසු තල රූප දෙකක් භාවිතා කර අර්ධ ශුද්ධ රසලාකරණය. එතකොට අර්ධ ශුද්ධ රසලාකරණයක් ගොඩනගන්න. අපිට ඉතින් මෙහෙම සමචතුරාශ්‍ර අරගෙන
ඕම සමචතුරස්්‍ය ඒ වෙලාවේදී ලොකු සංකීර්ණ ඒවලට යන්න එපා. මොකද අර්ධ ශුද්ධ රසලාකරණ සාමපාද ත්‍රිකෝණයි අපිට ගන්න පුළුවන්. සවිදිශාටශ්‍රයකුයි එනේ එච්චර ඒක තමයි මම කිව්වේ ලොකු ඒවලට ගන්න යන්න එපා. මොකටද මේ ලකුණු දෙක ගන්න ලොකු ඒව අඳින්න යන්න එපා. ලොකු ඒව අඳින්න ගියාම කාලය අපරාධයි. තේරුණාද? එතකොට ඔබ මේක සරලව අර්ධ ශුද්ධ රසලාකරණයක් ගොඩනගලා තියෙනවා නම් ලකුණු දෙනවා අපි. ඒක ඉතින් ඒ ලකුණු දෙක ගන්න ලොකුවට දඟලන්න ඕනේ නෑ නේ පුතා. ඔන්න ඔහොම. නේ? ඊට පස්සේ ආයි සමචතුරස්්‍ය ටිකක් වෙනවා මෙතනට ඕන. නේ? ඔහොම ඇඳලා නැති. ඔහොම ඇඳලා. ඊළඟට අහනවා සරල රේඛීය තලරූප භාවිතයෙන් කරු ලබන ටෙස්ලාකරණවල ශීර්ෂ ලක්ෂ වටා කෝණවල එකතුව කීයද කියලා. ටෙස්ලාකරණයක ශීර්ෂ ලක්ෂවල කෝණවල එකතුව කීයද පුතේ? අංශක 360යි. අංශක 360යි. ඊළඟට 4 පාද 6ක් ඇති අවතල බහුවශ්‍රයක් අඳින්නද? පාද 6ක් තියෙන අවතල බහුවශ්‍රයක්. පාද 6ක් 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිනේ? අවතල බහුවශ්‍රයක්. අවතල බහුවශ්‍රයක අපි දන්නවා පරාවර්ත කෝණ එනවා. නේ? අවතල බහුවශ්‍රයක් අඳින්න. පාද 6ක් තියෙනවා. ඊළඟට අපිට කියනවා රූපේ දක්වා ඇති තල රූපයේ සම්බන්ධයෙන් දී ඇති ප්‍රකාශ නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න කියලා තියෙනවා. ඒකේ අපිට දීලා තිනවා පස්වෙනි එකේ මෙන්න මෙහෙම තල රූපයක්. මම එතන ප්‍රශ්නෙට එන්නම් ඒතර ඔයගලන්ට ඒක මේකේ අපි ලකුණු දාගමුකෝ ඉස්සෙල්ලා. මේකේ ලකුණු වෙන්නේ ලකුණු 1 1 මේ දෙකක් දාලා තිබුණොත් 1 1 ලකුණු 2යි. ඊට පස්සේ අර්ධ ශුද්ධ රසලාකරණයේ ගොඩනගනවාට ලකුණු 2යි. ඊළඟට 360ට ලකුණු 2යි. මේකට 2යි. දැන් අපි යමු ඊළඟ එකට. පිනිස කොහොමද යන්නද? හරිද දරුවනි? ඇති නේද වෙලාව? අපි යමු ඉස්සරහට. අපි මේ ප්‍රශ්න පත්‍රයට පොඩ්ඩක් එමු. මෙන්න මේක B කොටස පේනවනේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නේද පුතාලට? රූපේ දක්වා ඇති තල රූපයේ සම්බන්ධයෙන් දී ඇති ප්‍රකාශ හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද යොදන්න තියෙනවා. පුතා මේකේ කියනවා උත්තර බහුවශ්‍රයකි. හරි. ඒක හරි. අවතල බහුවශ්‍රයකි. වැරදි. සවිදි බහුවශ්‍රයකි. හරි. වැරදි. උදාර කියන්න බලන්න සවිදි බහුවශ්‍රයක් වෙන්න මොකක්ද වෙන්න ඕනේ කියන්නේ? සවිදි රෙගියුලර් පොලිගන්ස් එකක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? පුතා එයාගේ පාද සියල්ල සමාන වෙන්න ඕන. දිගින් සමාන වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි. කෝණ විශාලත්වයෙන් සමාන. කෝණ සියල්ල විශාලත්වයෙන් සමාන වෙන්න ඕන.
කෝණ සමාන බව මේකේ කොහොමද දීලත් නැහැ සමාන වෙන්නේත් නැහැ. මෙතන ඍජු කෝණයක් හැදෙනවා මෙතන සුළු කෝණයක් තියෙනවා. ඔව් සර් ඍජු කෝණේ සුළු කෝණේ තියෙනවා. කොහොමත් වෙන්න බෑ. සවිදි ඒකට වැරදි. අනිත් එක සවිදි ෂඩස්ත්‍රය ඔහොම නෙවෙයි එන්නේ. නෑ සවිදි පංචාංශයනේ. සවිදි පංචාංශයක් නේ 1 2 3 4 5 සවිදි පංචාංශය එන්නේ මේ විදියට. නේද? ඔන්න ඔහොම. මෙතන අනුභව වෙන්න බෑනේ. කෝණක් සමාන වෙන්න ඕනේ. ඒ ඉඳ මේක වැරදි. මේක වැරදි. නේ? ඒක වැරදි. ඒ අනුව ලකුණු එක එක ලකුණු 3 හම්බ වෙයි. එක එක ලකුණු 3යි. එතන ලකුණු ටික දාගන්න. දැන් සමස්තයේ ලකුණු ගන්න පුළුවන් නේ. සමස්තය තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු 11න් කීයද කියලා දාන්න. 11න් කීයද කියලා දාන්න. ඊළඟට පුතා පේනවා ප්‍රශ්නාංක 4ට. ප්‍රශ්නාංක 4 බලමු ඉක්මනට. රූපේ දී ඇති ආකෘතිය භාවිතා කර සෑදී හැකි ඝන වස්තුවේ නම අහනවා. මොකද නම? සමචතුරස්‍ර පිරමීඩය. සමචතුරස්‍ර පිරමීඩය. ආධාරකය සමචතුරස්‍රාකාර පිරමීඩය කියලා කියනවා. එහෙම කිව්වත් හරි අරකටත් අපි දෙනවා ආධාරකය සමචතුරස්‍රාකාර ඍජු පිරමීඩයක්. ඍජු පිරමීඩය. ඒක තමයි හරිම නම. පිරමීඩය. ආධාරකයේ සමචතුරස්‍රාකාර ඍජු පිරමීඩය. අඳුරු කර ඇති කොටස් වල ප්‍රයෝජනේ කුමක්ද? ඇලවුම් වාසි. ඇලවුම් වාසි. දී ඇති මූණ ශීර්ෂ ධාර සංඛ්‍යාව ලියන්න. කීය දෙන්නේ පුතේ? ශීර්ෂ කීයක් එනවද? ශීර්ෂ මෙයාගේ දැන් සමචතුරස්‍ර පිරමීඩ් එක ඕගොල්ලන්ට මතක ඇති ඔය විදිහට එන්නේ නේ. දල සටහනෙන්ද මේකේ ශීර්ෂ 5යි ධාර 4යි 8යි මූණත් 5යි. sorry ධාර 8යි ශීර්ෂ 5යි මූණත් 5යි නේ. ඒ ටික එන්න ඕන එහෙම. ඊට අගයක් ඔයිල සම්බන්ධයට ගැලපෙන බව පෙන්නන්න. කොහොමද පෙන්නන්නේ? අපි ශීර්ෂ ගානයි මූණත් ගානයි එකතු කරාම 10යි. ධාර ගානට දෙකක් එකතු කරාම 10යි. එම නිසා අන්න අපි කියනවා මූණත් ගණන එකතු කිරීම ශීර්ෂ ගණන සමානයි ධාර ගණන එකතු කිරීම 2 වේ. එම නිසා අපි කියන ඔයිල සම්බන්ධයට ගැලපේ. ඔයිල සම්බන්ධයට ගැලපේ. පැහැදිලිද? මෙහෙම පෙන්වන්න ඕන. නැතුව ඕගොල්ලෝ මෙහෙම කරන්න යන්න එපා. 5 එකතු කිරීම 5 සමානයි 8 එකතු කිරීම 2 කියලා සමාන කරගෙනම යන්න එපා. දෙපැත්ත 10 10 ලැබෙනවා. ඒ කියන්නේ එන මේ කියන කාරණාව සත්‍ය වෙනවා. ඊට සාධන ලද ඝන වස්තු දෙකක් සමචතුරස්‍ර මූණත් එකිනෙකට ඇලවූ විට ලැබෙන ඝන වස්තුවේ මූණත් ගණන කීයද කියලා අහනවා. මේන් දෙකක් එක ළඟ එක ඇලවුවොත් මෙහෙම මේ හැදෙන ඝන වස්තුවේ මූණත් ගණන. එතකොට මේ සමචතුරස්‍ර මූණත වැහෙනවනේ 8යි. අෂ්ටාශ්‍රයක් එන්නේ 8යි. PQ මගින් දක්වා ඇති තල රූපේ නම් කරන්න. PQ මගින් දක්වා ඇති තල රූපේ නම් කරන්න. සමචතුරස්‍රය ත්‍රිකෝණය. සමචතුරස්‍රය Q වලින් සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. සමපාද කියන කෝණ සමපාද ත්‍රිකෝණය. අන්න එහෙමයි එන්නේ. සමපාද ත්‍රිකෝණය. ඒ අනුව ලකුණු දාගන්න. මෙතනට 1යි මෙතනට 1යි ලකුණු 2යි මේකට 2යි. ඔයිල සම්බන්ධයෙන් ගැලපෙන බව පෙන්නනවට 2යි. මෙතන එක එක ලකුණු 3යි. ඊට පස්සේ ඇලුම් වාසියට 1යි. ඝන වස්තුවේ නමට 1යි. සමචතුරස්‍ර පිරමීඩය කියලා තිබුණත් ප්‍රමාණවත්. හරි? සමචතුරස්‍ර පිරමීඩය කිව්වොත් ප්‍රමාණවත්. අපි එනවා පුතේ 5 වෙනි ප්‍රශ්නෙට. අඩුපාඩු හදාගන්න වෙලාව වුණාද?
අපි එමු පුතා පස්වෙනි ප්‍රශ්නෙට දැන්නේ. පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ අපිට කියනවා අරේ සෙන්ටිමීටර් 4ක් වන වෘත්තයක් නිර්මාණය කරන්නද. අරේ සෙන්ටිමීටර් 4ක් වන වෘත්තයක්. පුතාගේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද? අරේ සෙන්ටිමීටර් 4ක් වන වෘත්තයක් නිර්මාණය කරන්නද. ඔන්නෝම අපි පුතා මේ විදිහට අරගෙන මෙන්න වෘත්තය අඳින්න. අරේ සෙන්ටිමීටර් 4ක් වන වෘත්තයක්. හරිනේ? ඔන්නෝම එන්දා. ඊළඟට අපිට කියනවා අපිට ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නේද පුතා? පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි එක. ඊළඟට අපිට කියනවා එම මේ පළවෙනි පස්වෙනි එකේ පළවෙනි එක අපි කරේ රෝමිලකම් අංක 1. ඊළඟට අපිට කියනවා එම වෘත්තය මත පිහිටනසේ සවිධි සදස්‍යයක් නිර්මාණය කර ABCDEF ලෙස නම් කරන්න. අපි මොකද කරන්නේ එතකොට? ඊට පස්සේ අපි කවකට ටික තිබ්බා මෙහෙම. ඊට පස්සේ අරේ වෙනස් කරගන්නේ ඡාපේ ලකුණු කරනවා. ආයි මෙතනින් තිබ්බා මේ වෙනස් කරගන්න. ආයි මෙතනින් තිබ්බා ඊළඟට මෙතනින් තිබ්බා ඊළඟට මෙතනින් තිබ්බා මෙතනින් තිබ්බා දැන් අපි මොකද කරන්නේ? අඩගුණ තියලා යා කරමු. 1 2 3 ඊට පස්සේ 4 5 ඔන්නෝම යා කරමු. නේ? එතකොට මේකේ එනවා A B C D E F. මෙතන A, මෙතන B, C, D, E, F. ඔන්නෝම එම සවිධි සදස්‍යයේ පරිමිතිය අහන පුතේ. රෝමිලකම් අංක මෙතන එකක් තියෙනවා, රෝමිලකම් අංක 2, රෝමිලකම් අංක 3. දැන් මෙයාගේ පාදයක දිග කීයද? සෙන්ටිමීටර් 4යි. එතකොට 4 ඔව්. එතකොට අපි මෙයාගේ පරිමිතිය එන්නේ පරිමිතිය රෝමිලකම් අංක 3 පරිමිතිය. පරිමිතිය එන්නේ පුතේ 4 ඒවා 6යි. පරිමිතිය කියලා ලියන්න ඕනේ නේද සර්? අංක 3 කියලා දාලා තියෙන්න ඕනේ එතනම් රෝමිලකම් අංක 3 ප්‍රශ්න අංකේ තියෙන්න ඕන පුතා. ඊට පස්සේ 24යි සෙන්ටිමීටර්. BE ලක්ෂ යා කරන්නලු. BE යා කරමු. BE මෙයා. ඔහොම යා කරා. අනිවාර්යෙන් කේන්ද්‍රය හරහා යනවා. ABEF තල රූපය සඳහා සුදුසු නමක් යෝජනා කරන්න. PCM. ඔව්. ට්‍රපීසියම්. එතකොට මෙතන තුන්වෙනි එක අපි හතරවෙනි එක කරලා තියෙන්නේ යා කරා යා කිරීම. ඊට පස්සේ මේකනේ ට්‍රපීසියම ඔන්නෝමයි. පුතාලගේ ලකුණු වෙන් වෙනවා මේ විදියට. අර නිර්මාණ රේඛා පැහැදිලිව පිළිවෙලට තියෙන්න ඕන. අනිවාර්යෙන් ඕගොල්ලන්ට මේ වගේ නිර්මාණයක් කරන්න එනවා ඔබේ පේපර් එකේ. ඒක අනිවාර්ය ප්‍රශ්නයක් කරනවද සර් ඒක? අනිවාර්ය වෙනවද නැද්ද කියන එක නම් දැන්නම කියන්න බෑ මට. සමහර වෙලාවට අර ලකුණු 16 ප්‍රශ්නෙට නිර්මාණ ගානක් දෙන්න පුළුවන්. තේරුණා? නිර්මාණයත් එක්ක සම්බන්ධ කරලා
සම්පූර්ණ ගානක් දෙන්න පුළුවන් පුතේ. කොහොම ආවත් අනිවාර්ය වුණත් නැතත් ඔබට ඒක කරන්න හැකියාව තියෙන්න ඕන. තේරුණා? එතකොට මේකේ සවිදි සදස්සේ නිර්මාණයට ලකුණු 2යි. ඊට නෑ වෘත්තයේ නිර්මාණයට 2යි, සවිදි සදස්සේ නිර්මාණයට ලකුණු 4යි. පරිමිතියට ලකුණු 2යි. BE ආකරණවලට 1යි. නමට BCM ලකුණු 2යි. 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. සද්දයක් එනවානේ. හරි. 11න් 11 එන්නේ ඔන්න. අපිට දැන් එන්න තියෙන ඊළඟට 6 වෙනි ප්‍රශ්නෙට. සූදානම් වෙන්න. ප්‍රශ්න අංක 6. සර් අපිට කරන් ගියා. සර් අපිට කරන් ගියා සර්. සර් කරන් ගියා. තරන් ගියා. සර් කරන් ගියා. තව ප්‍රශ්න දෙකයි අපිට තියෙන එකක් සාකච්ඡා කරමු ඉක්මනට. ඔන්න කරන් මටත් එයි තා පොඩ්ඩේ සමහර වෙලාවට. ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පළාත් ක්‍රීඩා තරගය සඳහා දින දෙකකදී ධාවනය කළ දුර ප්‍රමාණ පහත දැක්වේ. ඉරිදා දින කවීෂා ධාවනය කළ දුර මීටර් වලින් ලියන්නද? මීටර් වලින්. ඉරිදා දින කවීෂා ධාවනය කළ දුර මීටර් වලින් කීයද? 2200යි. අමාෂා සෙනසුරාදා දිනට වඩා ඉරිදා දින කොපමණ දුරක් ධාවනය කර තිබේද? අමාෂා මීටර් 200යි. අමාෂා සෙනසුරාදා දිනට වඩා ඉරිදා දින කොපමණ දුරක් දාන්න. එහෙනම් අපි අඩු කරන්න එපා. කිලෝමීටර් මීටර් 2,400න් අපි අඩු කරනවා 1,200ක්. එතකොට මෙතන 200යි දෙකෙන් එකක් 1යි. ඔබේ උත්තරය කිලෝමීටර් 1යි මීටර් 200යි. කවීෂා දින දෙක තුල ධාවනය කළ මුළු දුර. කවීෂා දින දෙක තුල ධාවනය කළ මුළු දුර කිලෝමීටර් 3යි මීටර් 200යි. හරිනේ? ඔය විදිහට බලන්න ඒකේ ලකුණු වෙනවා. මෙතන ලකුණු 1යි, මෙතන ලකුණු 2යි, මෙතන ලකුණු 2යි. B1 ක්‍රීඩිකාවන් දෙදෙනාට අවශ්‍ය දෑ ලබා ගැනීමට රුපියල් 5000ක් ආධාර වශයෙන් ලැබිනි. අමාෂා හා කවීෂා අතර 2:3 අනුපාතයට මුදල් බෙදා දුන්නේ නම් එක් අයට ලැබෙන මුදල් වෙන වෙනම සොයන්න. අයට ලැබෙන මුදල් වෙන වෙනම සොයන්න. ක්‍රීඩිකාවන් දෙදෙනාට අවශ්‍ය දෑ ලබා ගැනීමට රුපියල් 5000ක් ආධාර වශයෙන් ලැබුණි. 5000ක් ආධාර වශයෙන් ලැබුණා. අමාෂා හා කවීෂා අතර 2:3 අනුපාතයට මුදල් බෙදා දුන්නේ නම් එකයි. එතකොට මොකද කරන්නේ පුතේ අපි? එතකොට එක කොටසක් හොයාගන්න රුපියල් 5000 පහෙන් බෙදනවා. 5000 පහෙන් බෙදනවා. එතකොට එක කොටසක් කීයද රුපියල් 1000. එතකොට අමාෂට 1000 දෙකක් කොටස් දෙකක් ලැබෙන. එතකොට 2000යි. 1000 වත් එකයි රුපියල් 2000යි.
කවිෂට කවිසට කොටස් 3ක් ලැබෙනවා. ඒක 3000යි. ඕ නැත්තම් 5000න් 2000 අඩු කරලා ගන්නත් පුළුවන් නේ 5000. එතකොට මේකේ කවිෂා එතකොට 1000වා 3යි ඒ කියන්නේ කීයද 3000යි. හරිනේ රුපියල් 3000යි. 3000යි. එතකොට මෙතන ලකුණු දෙකටම ලකුණු 3යි. රිදී තඹ 4:3 අනුපාතයට මිශ්‍ර කිරීමෙන් සාදාගත් ලෝහ කුසලාන ජයග්‍රාහී රිදී හා තඹ 4:3 අනුපාතයට මිශ්‍ර කිරීමෙන් සාදාගත් ලෝහ කුසලාන ජයග්‍රාහී සිසුන්ට ලබා දෙන ලදී. කුසලානයේ ඇති තඹවල ස්කන්ධයේ ග්‍රෑම් 18ක් නම් එහි ඇති රිදී වල ස්කන්ධය සොයන්නද? මුලින් සර් 18 තුනෙන් බෙදෙනවා. ඔව් 4:3 අනුපාතයට මිශ්‍ර කිරීමෙන් සාදාගත් ලෝහ කුසලාන ජයග්‍රාහී සිසුන්ට ලබා දෙන ලදී. තඹවල ස්කන්ධය 18යිනේ තඹ. ඒ කියන්නේ කොටස් 3ක් 18යි. ඒකට 18 තුනෙන් 6යි. 6යි. ග්‍රෑම් 6යි. ඊපස්සේ 6 ගුණ කරනවා 4. එතකොට ග්‍රෑම් 24යි. ග්‍රෑම් 24යි. නේ? අන්න එහෙමයි එන්නේ. ඔව් සර් ග්‍රෑම් 24. ග්‍රෑම් 24යි. ස්ටර් පොඩ්ඩක් ඒක තියන්නකෝ. හරි තියන්න. ලකුණු 3යි. හරි සර්.
හරිද? 7 වෙනි ප්‍රශ්නෙට එමුද? හරි. හරි එකාණු 200 පරිමාණයට අඳින ලද ගොඩනැගිල්ලක බිම් සැලැස්ම රූපයේ දැක්වේ A හා B කොටස් දෙකකි. ඉහත රූපයේ සෙන්ටිමීටරකින් දැක්වෙන සැබෑ දිග කීයද කියලා අහනවා. මීටර 2යි. සෙන්ටිමීටරයකින් දැක්වෙන සැබෑ දිග. එතකොට එක අණු කියන්නේ එක අණු 200නේ. ඒ කියන්නේ 1 සෙන්ටිමීටරයකින් පෙන්නනවා සෙන්ටිමීටර් 200ක්. ඒ කියන්නේ මීටර් 2ක්. දී ඇති පරිමාණ රූපයේ ගොඩනැගිල්ලේ බිමේ වර්ගඵලය. දී ඇති පරිමාණ රූපයේ ගොඩනැගිල්ලේ බිමේ වර්ගඵලය. බිමේ වර්ගඵලය. පරිමාණ රූප ගොඩනැගිල්ලේ බිමේ වර්ගඵලය. කීයද එන්නේ? මෙතන දිග එනවා 6.6යි සෙන්ටිමීටර් 12යි පළල 8යි. සෙන්ටිමීටර 96. වර්ග සෙන්ටිමීටර් 96යි. නේ? වර්ග සෙන්ටිමීටර් ඔව් සර්. 96යි. වර්ග සෙන්ටිමීටර් 96යි. පරිමාණ රූපය B කොටසේ වර්ගඵලය. පරිමාණ රූපයේ B කොටසේ වර්ගඵලය. පරිමාණ වර්ග රූපයේ සෙන්ටිමීටර 24. ඔව් ඒක හැබැයි ගන්න ඕන 6 4 ගුණ කරලා 6 ගුණ කිරීම 4 වර්ග සෙන්ටිමීටර් 24. එකපාර උත්තරේ දාන්න එපා අතරමැද පියවර පෙන්නන්න. රූපේ පරිමාණ රූපේ A කොටසේ වර්ගඵලය. A කොටසේ වර්ගඵලය එන්නේ 96 24ක් අඩු කරා. 6න් 4ක් 2යි 9න් 2ක් 7යි. වර්ග සෙන්ටිමීටර් 72යි. B කොටසේ සැබෑ දිග හා පළල. B කොටසේ සැබෑ දිග පළල කොහොමද එන්නේ? B කොටසේ සැබෑ දිග පළල දිග එන්නේ 6 ගුණ වෙනවා කීයද? 2. මීටර් 12යි. නේ? පළල එනවා 4 ගුණ කරනවා 2. මීටර් 8යි. ඔන්න ඔහොමයි. මේ මීටර් 8යි. හරි? එතකොට එතන ලකුණු දාන්න කීයද? ලකුණු 2 2 4යි. මෙතන ලකුණු 2යි. මෙතන ලකුණු 2යි. මෙතන ලකුණු 2යි. මෙතන ලකුණු 2යි. මෙතන ලකුණු මෙතන 1යි නේ 1යි. පැහැදිලි? දරුවනි ඔව් සර්. එහෙනම් පේපර් එක සම්පූර්ණයි නේ? ඔව් සර්. පේපර් එක ඔව් සර්. සර් ඉතින් ෆිසිකල් පන්තියේ සර් 8 වසරේ පාඩමක්ද කරන්නේ? ෆිසිකල් පන්ති අපි පේපර් එකක් කරන්න දෙන්නේ පුතේ. ඔයගොල්ලන්ට කරන්න දීලා ඒක සාකච්ඡා කරනවා. හා සර්. ටර්ම් ටෙස්ට් එක සූදානමක් විදියට හරි. ඒ කියන්නේ සර් පන්තියේ දීලා වෙලෙම කරලා. ඔව් පන්තියේ දෙනවා දීලා ඒක කරවනවා කරලා කරන ගමන් සාකච්ඡා කරනවා. හරි? හරි සර්. ඔව්. කියන්නේ සර් ඉරිදා කීයටද ගේන්නේ? වෙනද වෙලාවට තමයි ඕගොල්ලන්ගේ වෙනදා ඉරිදා 4 6නේ 4 6 පස්වරු 4 ඉඳන් 6 4 6 ඉඳන් හරි හරි සර් එදාට පොත් ගේන්න ඕනේද? ඔව් පෑන් මේව ගේන්න පේපර් එක මම දෙනවා කොලක් දෙන්න මෙහෙම කරන්න තියෙන්නේ හරි රයිට් ඕගොල්ලන්ගේ මේ මාර්තු මාසේ ටියුට් එකක් ගන්න පුළුවන් එදාට හරි ඔව් 7 වසර පේපරයක්ද? ඔව් ඔව් ඉතින් 7 පන්තියට සූදානම් කිරීමේ පේපර් එකනේ දැන් 7 වාර විභාගයට හරි හරි එහෙනම් අපි අදට මෙතන සමුගමු ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන් රාත්‍රිය සර් ආයුබෝවන් සර් සුබ රාත්‍රියක්. පරිස්සමෙන් ඉන්න සර්. සර් පරිස්සමෙන් ඉන්න සර්. හරි දුෂා